නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා තම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහනවා කියන එක සකසා කරන්න ඕන එකක්. කන් යොමාගෙන අහන්න ඕන එකක්. ඒ ධර්මය අහද්දී ඒ ධර්මය අහන එකට බාධා ගොඩක් තියෙනවා. මොකද අපි සසර එනකොට ධර්මය අහන්නට නොවේ නිතර නිතර මේ කන් පුරුදු කළේ. අධර්මය අහන්නයි, අසංවර වෙන දේවල් අහන්නයි, හිස් දේවල් අහන්නයි අපි මේ කන් යොමු කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න අපි වීරියක් ගත්තොත්, කන් යොමු කරන්න වීරියක් ගත්තොත්, හිත පිහිටුවා ගන්න වීරියක් කළොත්, ආන්නේකින් තමයි අපිට පුංචි දහම් පදයක් කරේ අපේ ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන්. පොඩි දහම් කරුණක් හරි මතක තියාගන්න පුළුවන්. පොඩි දහම් කරුණක් හරි මානසිකාර කරන්න පුළුවන් වෙන්නේ ආනෙතකොටයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨ ධර්මය අහන්න නම් ඒ ධර්මයේ පවසන්න ඕනේ. ඒ ධර්මයේ පවසද්දී ඒකට කන් යොමු කරන අයට ධර්මයේ ලැබෙනවා. ඉතින් අද දවසේ මේ දහම් ප්‍රදීප වැඩසටහනින් ඔබට ධර්ම ශ්‍රවණමේ ලාභය ලබා දෙන්නේ සදැහැති දායකත්වයේ දක්වන්නේ කුරුණෑගල යාලව පදිංචි පින්වත් බී.එම්. සුනිලා බස්නායක මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ශාඛා කළමනාකරු ලෙස සේවයේ යෙදී සිටියේදී හදිසියේ මිය පරලොව ගිය AMPB අබේකෝන් මහත්මයාට පරලෝ වශයෙන් පරලෝ සැප පිණිස මේ පින අනුමෝදන් කරන්න. ඉතින් පින්වත්නි, බොහෝම සතුටටපත් වෙන්න කලාතුරකින් අහන්න ලැබෙන බුද්ධ වචනය, තථාගත ශ්‍රී සද්ධර්මයේ බොහෝ දෙනෙකුට ඔබ අහන්න සලස්සලා උදාරු ධර්ම දානමේ පින මේ සම්පූර්ණ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ සුත්ත නිපාතයට අයිති අට්ඨක වර්ගයේ සාරිපුත්ත සූත්‍රය තමයි ඔබ මේ දවස්වල ඉගෙන ගනිමින් සිටින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ශ්‍රමණ ප්‍රතිපදාව ගැන අහද්දී අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ශ්‍රමණ ප්‍රතිපදාව විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤං පුරක් කත්වා කල්යාණ පීතේ වික්ඛම්බේයතානි පරිස්සයානි අරතින් සහේත සයනම් හි පන්තේ චතුරෝ සහේත පරිදේව ධම්මේ
දැන් මේ නිවන් මඟ වඩින ශ්‍රාවකයා ප්‍රඥාව පෙරට ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් උපදව ගන්න ප්‍රඥාව තමයි ආයුධය කරගන්නේ. එතකොට මානසිකාරයෙන් තමයි සියලු කුසල් එක රැහැනට ගන්නෙ. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහලා ඒ ධර්මයේ මානසිකාරයෙන් තමන්ගේ ජීවිතයට පමුණව ගන්නවා. ඊළඟට ප්‍රඥාවෙන් තමයි කෙලෙස් හිඳලා දාන්නේ. ප්‍රඥාවෙන් ලෝකේ යථාර්ථය අවබෝධ කරනකොට ඒ කෙනාට රාගය පිහිටුවන්න තැනක් නැහැ. රාගය ගෙවි ගෙවි යනවා. කීයති නොපචියති ගෙවි ගෙවි යනවා රැස් වෙන්නේ. අන්න ප්‍රඥාව පෙරට එනවා. ඊළඟට ලෝකේ අනිත්‍ය වශයෙන් දකිද්දී ලෝකයේ දුක් වශයෙන් දකිද්දී මම මගේ ආත්මයයි කියලා ගන්න බැරි දෙයක් වශයෙන් දකිද්දී මොකද වෙන්නේ? රාගේ පිහිටුව ගන්න තැනක් නැහැ. ද්වේෂේ පිහිටුව ගන්න තැනක් නැහැ. මෝහේ පිහිටුව ගන්න තැනක් නැහැ. අන්න ප්‍රඥාව පෙරට ගන්නවා. එහෙමනම් බලන්න සම්මා දිට්ඨිය පෙරට ආවට පස්සේ අපායගාමී අකුසල් එයාගේ බැහැර වෙලා යන්නේ ඒකයි. අකුසල් බැහැර වෙවි යනවා. ඔහු අපාය උඩින් අපාය තරණය කළා බවට පත් වෙනවා. අපාය ඉක්ම ගියා බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි සෝතාපන්න ගෙනා ගැන දේශනා කළේ කේන නිරයෝම්හි මම නිරය ඡය කරපු කෙනෙක්. කේන තිරච්ඡාන යෝනි මම තිරිසං අපාය ඡය කරපු කෙනෙක්. කේන පෙත්තිවිසයෝ මම പ്രേත ලෝකයේ ඡය කරපු කෙනෙක්. කේන අපාය දුක්ගති විනිපාතෝ මම අපාය විනිපාතය දුරු කරපු කෙනෙක් කියලා ශ්‍රාවකයාට විශාරදව කියන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකයි. ඒ ප්‍රඥාව එහා මුලට ගන්නවා. ඊළඟට ඒ ජීවිතයේ තියෙනවා කල්යාණ ප්‍රීති. උදාරෝ ප්‍රීතියක් එයාගේ ජීවිතයේ තුල පුරා පැතිරලා තියෙනවා. කොහොමද මේ කල්යාණ ප්‍රීතිය හටගන්නේ? දැන් පින්වත්නි, ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා අපි හැමෝගෙම ජීවිතවල තියෙන ඉරියව් පැවැත්මක්. සමහර වෙලාවට ඉරියව් කලබලයි. සමහර වෙලාවට ශාන්තව ඉරියව් පැවැත්ම ගලාගෙන යනවා. සමහර වෙලාවට කලබලයි නම් ඒ වෙලාවේ හදිසියේ තබන පියවරත් සිහියෙන් තැබිය යුතුයි. ඒ හදිසියේ තබන පියවරට සිහිය පිහිටවිය යුතුයි. නිදහසේ ගලාගෙන යන ඉරියව් නම් තියෙන්නේ ආන්නේ ඉරියව්වටත් සිහිය පිහිටවිය යුතුයි. එහෙනම් ඇවිද යද්දී යනවා කියලා දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. හාන්සි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ඉරියව්වක් යම් යම් මොහොතක පවත්වනවාද ඒ ඉරියව්ව ඒ මොහොතය දැනගන්නවා කියනවා. දැන් පින්වත්නි ඔය කිවි සති සම්පජාඤ්ඤ සහ ඉරියාපත කොටස්. දැන් එයා කල්යාණ ප්‍රීතිය කොහොමද ඉරියව්වේ උපදින්නේ? දැන් මනස සිහියෙන් ඉරියව් පවත්වද්දී දැන් අනුස්මෘති නිතර සිහි කිරීම ඉරියව්වත් එක්ක නිතර සිහි කරන දෙයක් එයාට තියෙන්න ඕනේ. මහා සැපයක් උපදවන කායික මානසික සැප සැහැල් උපදවන ප්‍රීති ප්‍රමෝදි උපදවන මානසිකාරයක් කිං සපෝට් කරන්න ඕනේ. එයාට උදව්වක් දෙන්න ඕනේ ඒ ඉරියව් පැවැත්මට. සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාලා පාසාදනීය අරමුණක දැන් එයා මොකද කරන්න ඕනේ? ඉරියව් පවත්වන අතරේ පාසාදනීය අරමුණක හිත පිහිටවන්න ඕනේ. දැන් ඔබටත් ඇති හිත පහදින අරමුණු අපි කාටත් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න නිසා අපි කාටත් හිත පහදින අරමුණක් තමයි බුද්ධානුස්සති. සත්තා මේ භගවා ශාවකෝ හමස්මි. සාස්ෘන් වහන්සේ මාගේ සාස්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මම ශ්‍රාවකයා වෙමි කියන පැහැදීම. ජානාති භගවා අහං නජානාමි. භාග්‍යවතුන් වහන්සේම දන්නාසේක මම කිසිත් නොදනිමි කියලා.
අන්න යාට පැහැදීම තියෙනවා. යා බුදු ගුණ මෙහිදී තින්නවා. දැන් අන්න කල්යාණ ප්‍රීති උපදිනවා. ධර්මයේ ස්වාක්ඛාත බව, සන්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනයික බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන බව එයා සිහි කරනවා. දැන් උදාාර ප්‍රීතියක් හටගන අනේ මේ වගේ ධර්මයක් සරණ යන්න ලැබුණානේ, මේ වගේ ධර්මයක් මට සිහි කරන්න ලැබුණානේ, මේ වගේ ධර්මයක මට හැසිරෙන්න ලැබුණානේ, ඒක කොයි තරම් යහපතක්ද කියලා හිතනකොට නීවරණ සංසිඳලා උදාාරෝ ප්‍රීතියකින්, ප්‍රීති ප්‍රමෝදයකින් එයාගේ හිත පිනා යනවා කියනවා. ඊළඟට සංඝානුස්සති, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන ගුණයෙන් යුතු ශ්‍රාවක සංඝයා මට සරණ යන්න ලැබුණනේ කියලා හිත පහදිනවා කියනවා. ඒක හිතatti. ඔන්න කල්යාණ ප්‍රීතිය උපදිනවා. ඊළඟට එයා සීලය ගැන සිහි කරනවා. මම සතුන් නොමරන කෙනෙක්, සොරකම් නොකරන කෙනෙක්, අනාචාරයේ නොහැසිරෙන කෙනෙක්, වැරදි කාමසේවනි නොකරන කෙනෙක්, බොරු නොකියන කෙනෙක්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක්. මේ සීල සම්පත්තිය මට ලාභයක්මයි, මනා ලැබීමක්මයි කියලා සීලානුස්සතිය යෙදෙනවා. ඔන්න හිත පිනා යනවා කියනවා. දැන් බලන්න දුස්සීල කෙනාට තියෙන විපිලිසර බව ශ්‍රාවක සිල්වත් ශ්‍රාවකයට නැහැ. අශ්‍රද්ධාවෙන් යුතු කෙනාට තියෙන දුක ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයට නැහැ. එහෙනම් මේවෙන් තමයි කල්යාණ ප්‍රීතිය ශ්‍රාවකේ උපදවන්නේ. එහෙනම් ඔබ ශ්‍රාවකෙක් නම්, මේ ධර්මය අහන ඔබ ශ්‍රාවකෙක් නම්, ඔබටත් මේ කල්යාණ ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්. දැන් මේවා කුසල් කියලා තේරුම් ගන්න මොකෙන්ද? ප්‍රඥාව පෙරටෙන එකෙන්. ඊළඟට එයා සිහි කරනවා ඡාගානුස්සති. දැන් ඔබේ නිවසේ භාගතුන් වහන්සේ අරමුණු කරන්න පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා නම්, දවසේ පැන් වීදුරුවක් හරි බුදුරජුන් උදෙසා පූජා කළා නම්, දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිසුන්ට බොහොම අමාරු කාලයක්. නමුත් දවසේ පැන් වීදුරුවක් හරි බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න පුළුවන් නේ. ආන්න එක සිහි කරනවා. මං බුදුරජාණන් වහන්සේ පුදන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මගේ අද්දකින් මං කොච්චර මල් පූජා කරලා තියෙනවද? කොච්චර පහන් ආලෝක පූජා කරලා තියෙනවද? කොච්චර ගිලම්පස පූජා කරලා තියෙනවද? කොච්චර පැන් පූජා කරලා තියෙනවද? අන්න දානි සිහි කරනවා. මම ශ්‍රාවක සංඝයා උදෙසා දන් දෙන කෙනෙක්. මම සංඝයාගේ දායකයෙක්. ඔන්න සිහි කරනවා ඡාගය. මම මසුරු මල දුරු කරපු සිතින් ගිහි ගෙදර වාසය කරන කෙනෙක්. මම දන් දෙන්නත් හොදගෙන ඉන්න කෙනෙක්. මම දන් පෙන් බෙදලා දෙන්න කැමති කෙනෙක්. අන්න ওই විදිහට සිහි කරන ඡාග දැන් හිත පිනා යනවා කියනවා. ඊළඟට එයා සිහි කරනවා කියන දේවතානුස්සති. මම ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම පුරුදු කරමින් ඉන්නේ. දෙවියන් අතර යම් දෙවිවරු වෙද්දී දෙවිවරු ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වලින් යුතුයි. මෙහෙම කියලා මටත් මරණින් මතේ දෙවියන් අතර උපදින්න තිබුණා නම් හොඳයි ආදී වශයෙන් ඔන්න දේවතානුස්සති වඩනවා. හිත පිනා යනවා කියනවා. ඊළඟට ආනාපාන සතිය වඩනවා කියනවා. ඒකෙනුත් ප්‍රීති ප්‍රමෝදේ හට ගන්නවා කියනවා. ඊළඟට කායගත සතිය වඩනවා කියනවා. කායානුපස්සන අරමුණු අසුභ භාවනා, ධාතු මනසිකාර, නවසීවතික ආදී කායානුපස්සන වඩනවා කියනවා. ඊළඟට උපසමානුස්මතිය වඩනවා කියනවා. දැන් කෙලෙස් සංසිඳීම සිහි කරනවා එයා. දැන් හිතන්න ඔබ ධර්ම මාර්ගයෙන් ඔබ රාග චරිතයක් හරියට රාගෙන් බැට කෑවා කියලා. කාලයක් ධර්මයේ පුරුදු කරනකොට ඔබටම තේරෙනවා දැන් අර බරපතල රාගය, සිල් බිඳින රාගය ඔබේ ප්‍රහාණය වෙලා කියලා ඔබ දකිනවා. දැන් මොකද වෙන්නේ? සතුටුද දුකයිද? සතුටුයි. හිත පිනා යනවා. හිතමු චුට්ටක් එහෙට මෙහෙට වෙන්න බෑ. තරහ යනවා කියලා ඔබට. ඔබ කාලයක් මෙත්සිත පුරුදු කරනකොට, අනුන්ගේ ගුණ කල්පනා කරනකොට, යහපත කල්පනා කරනකොට ඔන්න ඔබේ තරහ යන ස්වභාවය බැහැර වුණා. හිත ඇතුලේ තරහ තිබ්බත් සිල් කැඩෙන තරහ, අපායගාමී තරහ ඔබ ප්‍රහාණය කරගත්තා. දැන් ඔබ ඒක සිහි කරනවා.
කලින් ඉරිසියා, ක්‍රෝධ, වෛර, මදමාන ඔය වගේ මහා කුසල් කන්දක් ඔබට තිබ්බනම් කාලයක් ධර්මයේ පුරුදු කරද්දී ඔබ තුල අහිංසකකම්, අවංකකම්, ඍජු ගති, නිහතමානී ගති, කීකරු ගති ඔබ හදාගත්තා නම් අන්න කෙලෙස් සංසිඳෙන හැටි ඔබ සිහි කරනවා. උපසමානුස්සතිය ඔබ වඩද්දි හිතේ ප්‍රීතිය අට ගන්නවා කියනවා. එහෙමනම් ප්‍රඥාව පෙරට අරගෙන දැන් මේවා කරන්න නම් පින්වත්නි ධර්මයෙන් මේවා යනු කුසල්, මේවා යනු අකුසල්, මේවා නම් පිං, මේවා නම් පව්, මේවා කුසල් මුල්, මේවා කුසල් මුල්, මේවා සේවනයේ කළ යුතුයි, මේවා සේවනයේ නොකළ යුතුයි, මේවා කළු ධර්මයන්, මේවා සුදු ධර්මයන්, මේම කියලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒවා මානසිකාර කළා තමයි කල්යාණ ප්‍රීතිය උපදව ගන්න තියෙන්නේ. ඊළඟට ලස්සනට විස්තර කරනවා වික්කම් බෙය්‍යතානි පරිස්සයානි. දැන් ඔය ප්‍රඥාව පෙරට අරගෙන කල්යාණ ප්‍රීතියෙන් වාසය කරන ශ්‍රාවකයාටත් පේන නොපෙනෙන උවදුරු වෙනවා කියනවා. දැන් බලන්න මේකේ ගැළවිල්ලක් නැහැ. අරහත්ත්වයට පත් වෙනකම් මොනවා හරි දෙයක් ඇවිල්ලා මාර්ගයේ වළක්වන්න මැදලා තියෙන්නේ. දැන් බලන්න අද වර්තමානයේදී අමනුෂ්‍ය ප්‍රශ්න. ඒ වගේම කාම අරමුණු ලෝකේ බහුල වෙලා. ඒ වගේම අසත්පුරුෂයෝ ලෝකේ බහුල වෙලා. වැඩකට නැති දේවල් බහුල වෙලා. දැන් බුද්ධ කාලේ ගමක ඉපදුනාද ගමේ දන්නා දුන්න ටික දෙනා විතරයි දන්නේ. කරත් එකකින් යන්න පුළුවන් දුර විතරයි යවෙන්නේ. දැන් බලන්න මේ ගුවන් ගමන් හැදිලා. දීර්ඝ ගමන් නැති ශීඝ්‍රගාමී දුම්රිය නිෂ්පාදනය වෙලා. ඊළඟට යාන වාහන හැදිලා කිලෝමීටර් 10 ගණන් රටකින් රටකට මහද්වීපකින් මහද්වීපයකට ලෝකෙ මේ කෙරවල ඉඳලා ඒ කෙරවලට මිනිස්සු යන්න පුරුදු වෙලා. දැන් බලන්න මේවත් එක්ක අසංවරය තමයි බහුලුනේ. දැන් උවදුරු බහුල නැද්ද? අනුරාධපුර යුගයේ කාලේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සූසැට බරණින් සැරසුණු 12 වියසි දුවකට කාන්තාවකට ලංකාව හරහා මණිකක් අතේ තියාගෙන යන්න පුළුවන්කම තිබ්බා කියනවා. ඒ ගුණවතුන්ගේ ලෝක විස්තරයක් නේ. දැන් අද මොකක් වෙයිද? තරුණ දරුවෙකුට පාරේ බැහැලා යන්න බෑ. ශ්‍රමණයන් වහන්සේ නමක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ස්ත්‍රීන්ගෙන් එන බාධා, අමනුෂ්‍යයන්ගෙන් එන බාධා, කෙලෙස් වලින් එන බාධා, දුෂ්චරිතයෙන් එන බාධා මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාලා දහම තුල ඉඳගෙන ඔය එන හැම වදුරක්ම දුරු කරගන්නවා කියලා වදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා අරතින් සහේත සයනම් හිපන්ති. දැන් මේ භික්ෂුව දැන් ඔය කියන අසංවරකම් ඔය සෑම දෙයක්ම තියෙන ගමේ වාසය කරද්දී ඉතින් භික්ෂුවක් දැන් ජනයා පිස හමාගෙන හුලං තියෙන ගමේ නමුත් ඈත වන ආරන්නේ ජනයා පිස හමාගෙන සුලං නැහැ විජන වාතානි ඒ වගේ මනුස්ස රාහ සෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානි මනුස්සයන්ගේ රහස් කටයුතු වලට ගැලපෙන පටිසල්ලාන සාරුප්පානි විවේකීව හුදකලා භාවනාවට ගැලපෙන වනාරණ්‍ය සේවනය කරන්න දැන් ගමට ඇලුන භික්ෂුව අකමැති වෙන්න පුළුවන්. දැන් ඒ කාලේ මහා වෙහෙර විහාර තිබුණේ නගර ආසන්නේ. දැන් සවැත් නුවර දෙව්රම් වෙහෙර ගත්තොත් සවැත් නුවර මහනගරයට දුරත් නැති ළඟත් නැති ආසන්නයක තමයි තිබුණේ. එතකොට වේළුවනාරාමය කියලා කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ රාජකීය උයන. එතකොට පින්වත්නි ඔය විදියට දැන් වේළුවනාරාමේ, ගෝසිතාරාමේ, දෙව්රම් වෙහෙරේ මෙහෙම වාසය කරන භික්ෂුවක් හුදේකලාවේ ඈත වනේ බවුන් වඩන්න අකමැති වෙන්න පුළුවන්. ඇයි මිනිස්සු එඩිපුර එන්නේ toy ප්‍රධාන තැන්වලට. කැලේට ගියාම කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ප්‍රඥාවම පෙරටු කරගෙන අනුස්සති වඩමින් කල්යාණ ප්‍රීතියෙන් ඉඳගෙන උවදුරු මඩින භික්ෂුව ඈත වන සෙනසුන් වල වඩින්ට තියෙන අකමැත්ත වාසය කරන්නට තියෙන අකමැත්ත දුරු කරන්න ඕනි කියනවා. එහෙනම් ගමේ වාසය කරන්න
දැන් ගමේ වැඩ ඉන්නුනොත් වැඩ ඉන්නවා. නමුත් හිත හැමතිස්සෙම නැමිලා තියෙන්නේ, පිහිටලා තියෙන්නේ ජන ශූන්‍ය වූ ශුන්‍යාගාරයේ තමයි හිත භික්ෂුවගේ ඇල්ලලා තියෙන්නේ. බැරි වෙලාවත් ගමේ ඇලුනොත් ඒ භික්ෂුව කල්පනා කරන්න ඕනේ මේක මට ගැලපෙන්නේ නැහැ. මම මේ අවශ්‍ය කටයුතු ටික ගමේ කරගෙන සුදුසු කාලයේ මම වනාරණ්‍යයට වඩිනවා කියන හුදකලාවට නැඹුරු සොඳුරු හුදකලාවට ඇලුණු භික්ෂුවක් බවට පත් වෙන්න ඕනි කියනවා. ඊළඟට වදාලා චතුරෝ සහේත පරිදේව ධම්මේ. ඊළඟට මේ හිත වැළපෙන කරුණු හතරක් තියෙනවා. ආන්නේ කරුණු හතර දුරු කරන්න ඕනේ කියනවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ හිත වැළපෙන කාරණා හතර ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා කිංසු අසිස්සාමි කුවං වා අසිස්සං දුක්ඛං වත සෙත්ත කුවජ්ජ සෙස්සං ඒතේ විතක්කේ පරිදේවනේයේ විනයේත සේකෝ අනිකේත සාරේ. දැන් මේ භික්ෂුව කල්පනා කරනවා අනේ මං දැන් මොනවද වළඳන්නේ. දැන් එයාට මතක් වෙන්නේ කන්න දේවල්. දැන් හිත වැළපෙනවා මොනවා වළඳන්න බැබිද දන්නේ. ඊයේ පින්ඩපාතේ ගියා ඊයේ තරිරුඟු තම්බුන්නේ. අද මොනවා අම්බිද දන්නේ කියලා ඔන්න හිත වැළපෙනවා කියනවා. ඊළඟට කල්පනා කරනවා කොහේද වළඳන්නේ මං. ඊ අසවල් පැත්තට ගියා හරියට පින්ඩපාතේකුත් නෑ. දැන් කොහෙද අද යන්නේ. ඔන්න හිත වැළපෙනවා ඒ ගැන හිතලා. ඊළඟට දුක්ඛං වත සෙත්ත කුවජ්ජ සෙස්සං. ඊයේ සැතපුනේ දුකෙන්. හරියට සැතපෙන්න තනක් හම්බුනේ නෑ. පම්පැදුරක තමයි සැතපුනේ ඇඟටත් අමාරුයි. ගහක මුලක් තමයි ඔලුවට තියාගත්තේ කොට්ටෙට. හොඳ කොට්ටයක්වත් හම්බුන්නේ නෑ. දුකසේ නිදාගත්තේ. හොඳ මේ කොමු පිළි ඇතුරු යහනක් ලැබෙනවා නම් සැතපෙන්න සනීපෙට පොඩ්ඩක් නිදා ගන්නවත් ඔන්න ඊයේ සැතපුනේ දුකෙන් කියලා හිත වැළපෙනවා. ඊළඟට කල්පනා කරනවා දැන් අද කොයිද සැතපෙන්නේ. අදවත් හොයා ගන්න ඕනේ හොඳ කොට්ටයක් මෙට්ටයක් තියෙන හොඳ සනීපෙට ඇඳ ඇතිරිලි දාපු කොමු පිළි අතුරු යහනක් අදවත් හොයා ගන්න ඕනේ. දැන් බලන්න මේ භික්ෂුව ගිත වැළපෙන දේවල්. මොනවද වළඳන්නේ මං කොහෙන්ද වළඳන්නේ මං. ඊයේ සැතපුනේ දුකින් අද සැතපෙන්නේ කොහේද මං. ඔය කාරණා හතරේ හිත වැළපෙනවා කියනවා. දැන් බලන්න පැවිදි ජීවිතේ කොහොමද දුකයි. සාරිපුත්තයන් වහන්සේ වදාළේ ගිහි ජීවිතේ දුකයි කියනවා. ගිහි අය දෙන දෙයින් යැපෙන අපේ ජීවිතේ කොහොමද දුකයි කියනවා. එහෙනම් ඒකට ඔරොත්තු දෙන්න භික්ෂුවට ගුණ සම්පත්තියෙන් නෝ නැත්තම් හැමතිස්සෙම යාට හිතෙනවා අද මම මොනවද වළඳන්නේ. ඔන්න දැන් පාත්‍රය අතට ගන්නකොටම හිතෙනවා අදවත් රස්නේ දෙයක් ලැබුණොත් හොඳයි. අද නම් තෙතට මොනවා හරි දෙයක් ලැබුණොත් හොඳයි. ගොරෝසු දේවල් නම් ලැබෙන්න එපා. සීතල වෙච්ච දේවල් නම් ලැබෙන්න එපා. ඊයේ උයපුවා නම් හම්බෙන්න එපා. දැන් බලන්න හිත වැළපෙනවා. ඊළඟට එක එක පාරවල් ගැන සිතේ සිහින මාලිකා. අර පාරේ නම් යන්න හොඳ නෑ. අසවල් පාරේ යන්න ඕන. හොඳට පින්ඩපාත ටික හම්බෙනවා. කිය ඔන්න පින්ඩපාතේ හොයා යනවා. ඊළඟට සැතපෙන තැන් හොයා යනවා. බැරි වෙලාවත් ගිරි ගුහාවක් සුසානික සැතපෙන්න උනොත් දැන් මේ විදියට පින්නදී දුත ගුණ නම් රකින්න බෑ. ඇයි ලාමක හිතක් තියෙන කෙනෙකුට කොහොමනම් කෙලෙස් තවා දාන්නද? එයාට සොහොනක රුක්සෙවණක අවකාශයේ තියෙන තැනක පිදුරු කුටියක මේ වේනම් සැතපෙන්න වෙන්නේ නැහැ. ඇයි එයා නිදා ගන්නත් සැපේ හොයනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒතේ විතක්කේ පරිදේවණයෝ වැළපීමක් ඇති කරවන මේ වගේ බොළඳ කල්පනා ඔන්න කෙනෙක් තුල ඇති වෙනවා නම් විනයේත සේකෝ අනිකේත සාරී. දැන් භික්ෂුවකට එයා ගෙදරින් එත්කොටම එයා දන්නවා අනගාരിකං මේ අනගාරියං පබ්බජිතෝ මේ ගෙයක් නැති ශාසනයේ තමයි මම මහාන වෙන්නේ. දැන් ඇත්තටම පින්නති භාගතුන් වහන්සේ වදාලේ රුක්ක මූල සේනාසනාය නිස්සාය පබ්බජ්ජමි පැවිද්ද තියෙන්නේ රුක්සෙවණක වාසය කිරීම මුල් කරගෙන.
එහෙනම් මේ ආවාස වේවා, කුටිසෙනසුන් වේවා, මහා විහෙර විහාර වේවා මේ ඔක්කොම තියෙන්නේ අතිරේක ලාභ හැටියටයි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්නංච ලද්දා වසනංච කාලේ මත්තං සෝ ජඤ්ඤායිදතෝසනත්තං සෝතේ සුගුත්තෝ යතවාරිගාමේ රුසිතෝපි වාචං පරුසං වජ්ජා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා යම් තැනකට වැඩිද්දී ඒ තැන වාසය කරනකොට කැප කාලයේ තුලදී යම් ආහාරයක් ලැබෙනවා නම් දැන් කලින් කෙනා වැළපුණානේ අද මම මොනවද වළඳන්නේ අද මං කොහෙන්ද වළඳන්නේ කියලා. ආන්නේ වැළපීම නැති කෙනා යම් තැනක වාසය කරද්දී මොකද වෙන්නේ? එතනදී කැප වෙලාවේ දැන් භික්ෂුවකට ඉර අවරට යන්න කලින් දන් කිස අවසන් කරන්න ඕනේ. දානේ වැළඳීම අවසන් කරන්න ඕනේ. එතකොට අපි හිතමු 12 වෙද්දි කියලා. එතකොට 12 වෙනකොට 12න් පස්සේ අවසරට යනවා. එතකොට ඒ භික්ෂුව මොකද කරන්න ඕනේ? ඒ ලැබෙනවා නම් යම් ආහාරයක් පිඩුසිඟා වෙන්න පුළුවන්, ශ්‍රද්ධාවන්ත ගිහි උපාසිකාවෝ උපාසක උපාසිකාවන් පූජා කරන දානයක් වෙන්න පුළුවන්. ආන්නේක නුවණින් තමයි පිළිගන්නේ. දැන් හිතමු තමන් ගිහි කාලේ අනුභව කරන සතුටු කෑමක් ඔන්න හම්බෙනවා. ඒකෙන් බහුල වශයෙන් ගන්නෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා සක්කච්ඡම් පිණ්ඩපාතම් පටිග්ගහෙස්සාමිති සික්ඛාකරණිය. සකස් කරලා දානේ පිළිගන්නිමි කියලා හික්මෙන්න කියනවා. ඊළඟට සෞව්‍යංජනං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමිති සික්ඛාකරණිය. යම් පමණකටද තමන් බත් පිළිගatti ඒ බතට සරිලන ව්‍යංජන නැතුව බදන් පිළිගන්නෙමි කියලා හික්මෙන්න කියනවා. දැන් එහෙමනම් තමන් කැමති ව්‍යංජනයක් තිබ්බා කියලා මහා ගොඩක් ගන්න බෑ. ඊළඟට එයා බතට සරිලන ව්‍යංජන විතරයි ගන්න ඕනේ. ඒක තමයි නුවණින් සලකා පිළිගන්නවා කියන්නේ. ඊට පස්සේ හිතමු ඕන අතුරුපසට රසවත් දේවල් ගොඩක් ගේනවා. දැන් මේ භික්ෂුව දානෙත් වළඳලා ඉන්නේ. දැන් අතුරුපස වලට හිත ගියොත් ඊට පස්සේ ස්මෘත්තාව හැදෙනකන් වළඳන්නම් කියලා හිතාගෙන බෙදාගත්තොත් ඒක සිහිනුවණින් පිළිගත්තා වෙන්නේ. දැන් අද කාලේ තියෙන එකක් තමයි බොහෝ පින්වතුන් පළතුරු ගණනාවක් එක්ක ලොකු පිඟානක් ලොකු ප්ලේට් එකක් තමයි ඔන්න දානෙට පූජා කරන්නේ. නමුත් ඒක සංඝයා පිළිගන්නවා. නමුත් පිළි අරගෙන එයා පිළිගන්නකොට මෙයා දන්නවා මං කුසට සරිලන ප්‍රමාණය මේකෙන් වළඳනවා. නුවණින් සලකා තමයි පිළිගන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා දන් වළඳද්දී 4-5 පිටක් නොවළඳා කුසේ ඉඩ තියාගන්න ඕනේ. ඒ මදිපාඩුවට කුස පිරෙන්න පැන් වළඳන්න ඕනේ. ඒක වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක් කියලා. ඒ කැසිකිලි වැඩියට පස්සේ ආයි ශරීරය සැහැල්ලු යයි ස්මෘත්තාව හැදෙනකන් දාණය අරගෙන නැහැ. කුස තද වෙලා ඇඟ තද වෙන මට්ටමට ආහාර ගන්නෙ නැහැ. එහෙනම් පිළිගන්නේ නුවණින් සලකලා ඊළඟට වළඳද්දිත් පමණ දන්නවා කියනවා. දැන් බලන්න ගිහි අයට උනත් මේවා පුරුදු වෙන එක හොඳයි. දැන් බලන්න දැන් කොසල් රජුරු දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. දැන් කොසල් රජුරු කියන්නේ තඩි බඩක් තිබුණ කෙනෙක්. දැන් අද කාලේ තියෙනවනේ ෆැටි ලිවර් කියනවා. සමහර අයට විශාල උදරයක් තියෙනවා. දැන් අර සච්චකත් ඒ වගේ මහා බෙල්ට් එකක් දාලා හිටියා. එතකොට කෑමේ සීමාව දන්නේ. දැන් කොසල් රජුරු ඇවිල්ලා භාගතුන් වහන්සේ ළඟ වාඩි වුණා. වාඩි වෙලා එහෙට ඇඹරෙනවා. මෙහෙට ඇඹරෙනවා. බුදුරජාණන් වහන්සේ අසවදාලා ඇයි රජතුමනි කියනෝ නෑ භාගතුන් වහන්සේ මම සහල් නැලියක බත් අනුභව කරනවා කියනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ටත් අනුදැන වදාලා දේශනා කළ රජතුමනි ආහාරේ පමණ දැනගන්න ඕනේ. ඊට පස්සේ කොසල් රජුරු ටික කණේක අඩු කළා. සැහැල්ලු ශරීරයක් ඇති කරගත්තා කියනවා මරණ කාලේ වෙද්දී. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙලොව සැප පිණිස වදාරන දේවල්. දැන් භික්ෂුවකට කුසපුරා කෑවොත් එහෙම බැලඳුවොත් එහෙම මොකක් වෙයිද? භාවනා කරන්න බෑ. යන තැන නිදි කිරා වැටෙනවා. යන තැන කුසලයක් සිහි කරගන්න බැරි වෙනවා. කායික අපහසුතා වැඩි වෙනවා. දැන් ඔය ඔබට මතක ඇති වේරංජාවි සිද්ධිය. වේරංජාවි භික්ෂු සංඝයා වැඩ සිටිනකොට ඒ වේරංජාක බ්‍රාහ්මණයාට වස් ආරාධනාව කරපු වේරංජ බමුණාට භාග්‍යතුන් වහන්සේ දානි පූජා කරන්න අමතක වුණා. මාරාවේසිකින්. දැන් භික්ෂු සංඝයා පිණ්ඩපාති වඩිද්දී ඒ ළඟපාත අශ්වය 500ක් එක්ක අශ්ව වෙළඳාම යන පිරිසක් නතර වෙලා හිටියා. ඒගොල්ලොත් මේ දුර්භික්ෂ කාලේ අමාරුවෙන් තමයි හිටියේ. ඉතින් ඒගොල්ලෝ අර අශ්වයන්ට දෙන යවහාල් තිබුණා. ඒ යවහාල් මිටක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රයට දානවා. ඉතින් ස්වාමීන් වහන්සේලා යවහාල් අරගෙන ඇවිල්ලා වතුරේ පෙඟෙන්න දාලා මේ මොහොල් වංගෙඩි හොයාගෙන කොටලා වතුර දාලා ඒකට මේ ඒක කොටලා ඒකෙන් ගුලියක් හදාගෙන දැන් ලුණුත් නැහැ. පැණි මුකුත් ආදියත් නැහැ. සංඝයා මේ වතුරෙන් කොටපු යවහාල් අනුභව කරලා වැඩ හිටියා. දැන් දවසක්ද දෙකක්ද පින්වත්නි මාස 3ක්. දැන් ඔබට නම් ඔක්කාරෙටයි. අප්පා මේක කොහොම අනුභව කරාද මේ සංඝයා කියලා. මේ ලුණු චුට්ටක් නැති වුණත් ගැටෙන ලෝකෙනේ. දැන් සංඝයා මාස 3ක් යවහාල් ගුලියක් මේ වතුරෙන් පොඟලා වළඳලා හිටියනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඒ යවහාල් වලට මීපැණි කවලම් කරලා මීපැණි සමග යවහාල් ගුලියක් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. භාග්‍යතුන් වහන්සේත් යවහාල් වළඳලා වැඩ ඉන්නවා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේට මේ මොහොල් ගැටෙන හඬ ඇහුණා යවහාල් කොටන. බුදුරජාණන් වහන්සේ දැනගෙනත් අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද මොකද්ද මේ මොහොල් ගැටෙන හඬක් එන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට කියන අනේ භාග්‍යතුන් වහන්සේ සංඝයා අර අස්සු වෙලඳාමේ ආපු වෙලෙන්දු ගාවට වැඩියාම යවහාල් මිටක් පාත්‍රයට හම්බෙනවා. ඒක වතුරේ පෙඟෙන්න දාලා ඒක කොටලා ඒකේ ගුලියක් අනුභව කරලා තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනාගතේ ඇල්හාලේ බතටත් සූප ව්‍යාංජන වලටත් සංඝයා උච්චම් කරાવી අතීත රහතුන් අතීත සංඝයා යවහාලුත් වළඳලා හිටියනේ කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළදී ඒතර දුෂ්කර අවස්ථාව මේ භික්ෂුන් ජයගත්තා කියලා භාගතුන් වහන්සේ වදාලා. දැන් හිතන්නකෝ යවහාල් ගුලියක් දවසටම වළඳලා වැඩ ඉන්නකොට ශරීරේ කොහොම කෘෂ වෙලා යන්නේ නැද්ද කියලා. දැන් සවැත් නුවරට එනකොට සංඝයා වඩිනකොට භාගතුන් වහන්සේත් එක්ක සංඝයා දැන් භාග්‍යතුන් වහන්සේට මනා රසනහර තියෙන නිසා ස්වල්ප දෙයක් වැළඳුවත් භාග්‍යතුන් වහන්සේට ඒකේ සම්පූර්ණ සාරය උරා ගන්න විදිහට කය පිළිట్లా තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ අතුරුදහන් වීමක් උනේ නැහැ. නමුත් අනිත් ශ්‍රාවකයන්ට ශරීරේ වෙනසක් වුණා, කෙට්ටුණා. ඊට සවැත් නුවරට එනකොට අනාථපිණ්ඩික සිටුතුමාට විසාකා මහෝපාසිකාවට කෝටි ගණන් ශ්‍රාවකයන්ට මේක ආරංචි වුණා. දැන් ඔන්න ප්‍රණීත දේවල් හම්බෙන්න ගත්තා. ස්වාමීන් වහන්සේලාත් මොකද කළේ? ධර්මය අවබෝධ නොකරපු අය ප්‍රමාණි දන්නේ නැතුව අනුභව කරන්න ගත්තා. ඔන්න ස්වාමීන් වහන්සේලා තරබාරු වුණා. මහත් වුණා එකපාරටම. ඉතින් දැන් ඔන්න ජීවක කෝමාර බච්ච දවසක් දැක්ක සංඝයා දැන් මහතයි. තරබාරුයි. මෙහෙම ගියොත් සංඝයා ලෙඩ වෙයි කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා භාග්‍යතුන් වහන්සේ සංඝයාගේ සුඛ විහරණේ පිණිස අල්පාබාධ බව පිණිස සංඝයාගේ මනා පැවැත්ම පිණිස භාග්‍යවතුන් වහන්සේ සංඝයාට සක්මන අනුදනිනවා නම් හොඳයි. ඔන්න ව්‍යායාම පිණිස සක්මන අනුදැන වදාලා. දැන් ඇවිදිනකොට ඇඟට ව්‍යායාම වෙනවා. ඇඟේ තියෙන මේද පිච්චිලා යනවා. ඊළඟට වදාලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට ජන්තාගරේ ස්ටීම් රූම් එක අනුදැන වදාරන සේක්වා කියලා.
දැන් ඔය අදත් තියෙන්නේ. ඒ හුමාලේ තියෙන කාමරයක්, රස්නේ තියෙන කාමරයක සංඝයාට වැඩ ඉන්න අනුදනින්න කිව්වා. ඔන්න භාගතුන් ජන්තාගරයත් අනුදැන වදාලා. ඔන්න සංඝයා ඒකින් සැහැල්ලු ශරීරය ඇති අය බවට පත් වුණා. දැන් බලන්න කෑමේ ප්‍රමාණය දැනගත්තේ නැත්නම් මේ ඔක්කොම අරුබුද වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කැපසරු කාලේ ආහාරයක් ලැබෙද්දී ආන්නේක සිහි නුවණින් ශ්‍රාවකයා පිළිගන්නවා. ඊළඟට පිළි අරගන්න දේ පමණ දැනගෙන තමයි අනුභව කරන්නේ. එහෙනම් කුසේ ඉඩ තියාගෙන වතුර ටිකක් තමයි වැඩිපුර වළඳන්නේ. එතකොට දානේ වළඳලා ඉවර වෙලා පැමිණිලා කැසිකිලියට වැඩියම ආයි ශරීරය සැහැල්ලුයි. බඩ තද වෙලා ඇඟ තද වෙලා නැහැ. හිරවිච්ච ශරීරයකින් ගත කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සෝතේසු ගුත්තෝ යතවාරි ගාමේ. දැන් භික්ෂුවට ගමේ පිණ්ඩපාතේ වඩින්න වෙනවා. දහම් චාරිකාවේ වඩින්න වෙනවා. ගම්මාන මැද්දේ ගමින් ගම නියම් ගමින් නියම් ගම ජනපදයෙන් ජනපදේ රටින් රට වඩින්න සිද්ධ වෙනවා. දැන් ඔහොම වඩිද්දී මොකද වෙන්නේ? සෝතේසු ගුත්තෝ හොඳට ඉඳුරන් රැක ගන්න කියනවා. දැන් බලන්න දැන් ප්‍රඥාව පෙරට අරගෙන බුද්ධානුස්සතිය ආදීන් හිත පහදවාගෙන කල්යාණ ප්‍රීතියකින් ඉන්න ශ්‍රාවකයාට තවදුරටත් ඉස්සරහට යන්න නම් ඒ ප්‍රඥාවම පාවිච්චි කරමින් ඇස රකින්න වෙනවා සිහියෙන් යුක්තව. දැන් ඇස ළඟ මුරකාරෙක් තියන්න කිව්වා. දැන් මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුම්භූපමං කාය මිමං විදිත්වා. මේ ශරීරයේ බිඳී යන වහා බිඳී යන කලයක් වගේ. ඊළඟට නගර උපමං චිත්ත මිදං තපෙත්වා. මේ සිත නගරයක් වගේ. එහෙනම් මේ නගරය සිත කියන නගරයට හතුරු ඇතුළු වෙන තව දොරටු පහක් තියෙනවා. ඒ එක දොරටුවක් තමයි ඇහැ කියන්නේ. තව දොරටුවක් තමයි කන කියන්නේ. තව දොරටුවක් තමයි නාසය කියන්නේ. තව දොරටුවක් තමයි දිව කියන්නේ. තව දොරටුවක් තමයි කය කියන්නේ. ඒ කෙනා හොඳට දොරටු පාලනය කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දොරටු පාලෙක් තියන්න කියනවා. යම් රූපයකින්, යම් ශබ්දයකින්, යම් ගන්ධයකින්, යම් රසයකින්, යම් අරමුණකින්, යම් පහසකින් අසංවර වෙනවද ආන්නේවා ඇතුළට ගන්නෙ නෑ. එහෙනම් සිහිය කියන දොරටු පාලය ඉන්නවා. යම් දෙයකින් සංවරයේ පිණිස, ගුණධර්ම දියුණුව පිණිස, මගඵල නිවන් පිණිස යම් උපකාර වෙන අරමුණක් තියෙනවද රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වශයෙන් ආන්නේ විතරක් ගන්නවා. එහෙනම් ගමේ නගරේ ජනපදේ රට රාජ්‍යවල හැසිරෙද්දී හොඳට ඉඳුරන් දමනය කරන්න ඕනේ කියන ශ්‍රාවක භික්ෂුව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා රුසිතෝපි වාචං පරුසං වජ්ජා. දැන් ඔහොම හැසිරෙනකොට ඇහෙන්න පුළුවන් කියනවා රළුබස්. ආන්නේ රළුබස් ඇහුණා කියලා කිසි විටක ඒ ශ්‍රමණයන් වහන්සේලා නපුරු බස් කියන්නේ නැහැ කියනවා. දැන් බලන්න මේ බුද්ධ කාලේ පළවෙනි රහත් 69 භාගතුන් වහන්සේ සදහම් චාරිකාවේ පිටත් කරලා අරිද්දී බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ අතරට නෙමෙයි ගියේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවක පිරිස බිහි වෙච්ච ආසන්න කාලේ එහෙනම් ගමින් ගම නගරෙන් නගරේ රාජධානියෙන් රාජධානී රටින් රට හිටිය අන්‍යාගමික පිරිසක්. ඒ අය අතරට යද්දි කොහොම බණින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ළඟ උරුවෙල කාශ්‍යපයන් පැවිදි වුණාට පස්සේ සංජය පිරිවැජ්ජයාගේ පිරිස පැවිදි වුණාට පස්සේ මිනිස්සු කියන්න ගත්තා මගදානං ගිරිබ්බජං දේශනා කරා මේ ශ්‍රමණේක ආවා මගදී කඳුවලන් ලස්තරෙන්. දැන් සංජයගේ නයිත්වාන කිංසුදානු නයිසති. දැන් ඔන්න සංජයගේ පිරිසත් අල්ලගත්තා. දැන් ඊළඟට කවුරු අල්ලගයි දන්නේ නැහැ කියලා කියන්න ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට කියනවා ආගතෝ වේ මහා වීරා. මේ මහා වීරයන් වහන්සේ ධම්මේන ණය මානං කායුස්‍ය විජානතං
ධර්මයෙන් සියලු දේ කැඳව ගනිද්දී කරුණු කාරණා දන්න අය මොනවනම් කියන්නද කියලා. එහෙමනම් බලන්න හැම දෙයකටම ධර්මයෙන් පිළිතුරු දෙදී තමයි භාගතුන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ඇතිවන ඇවිස්සිලි සංඝයාට කරන නිନ୍ଦා අපහාස මේවා ඉවසගෙන ඒවට ධර්මයෙන්ම කරුණු හොයමින් තමයි ගියේ. දැන් බලන්න සුන්දරේ නන්දා. සුන්දරී කියන පරිබ්‍රාජිකාව ජේතවනාරාමේ මල්ගොඩේ හංගලා කොච්චර නිନ୍ଦා අපහාස කළාද. සුන්දරීගේ මලකුණ ගොඩට අරගෙන නගරයක් පාසා බුදුරජාණන් වහන්සේට බැන බැන ගියානේ. නිନ୍ଦා අපහාස කර ගියානේ. ආන්නේවා සංඝයා ඉවසගෙන හිටියා. එතකොට බලන්න ඒ ඇහෙන කටුක කටෝර වචන ඉවසන්න කියනවා. ඒවට මුකුත් කියන්න යන්න එපා කියනවා. එහෙනම් නිନ୍ଦා අපහාස ගැරහිලි එහෙනම් බුද්ධ කාලේ ශ්‍රාවකයන්ටත් තිබුණා. මෑත කාලයේ ගැන කවර කතාද? අද මේ හිස් මිනිසුන්ගෙන් පිරුණ ප්‍රලාප වලින් පිරුණ අකුසල් ගඳ ගහන මිනිසුන්ගෙන් සංඝයාට නිନ୍ଦා අපහාස එද්දී සංඝයා විසින් කළ යුතු ඉවසන එකමයි. වෙන දෙයක් නෑ. නැත්තම් සංඝයාට ಗುಣධර්ම නම් වඩන්න වෙන්නේ නෑ. හැම දෙයකටම උත්තර දෙනවා කියලා එකක් මේකේ නෑ. සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නිහඬ වීමෙන්. ශාස්ත්‍රෝන් වහන්සේත් නිහඬවම වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තව සත්‍යය යොයි නින්දා අපහාස තියෙන්නේ. එතනින් පස්සේ හැම දෙයකම ඇත්ත එළියට එයි කියලා. ඒ වගේම වුණා අන්තිමට සුන්දරියව මරපු අයම සුරාසලයේදී බීලා වෙරි වෙලා එකිනෙකාට චෝදනා කරගත්ත නුඹ නේද සුන්දරී මැරුවේ? ඇයි මං විතරද නුඹත් ගැහුවනේ? කොහොම කිය එකිනෙකා රණ්ඩු වෙද්දී ඔන්න මිනිස්සු අතරින් එළියට ආවා කවුද මැරුවේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කතාව මහා ඉහළින් නැගෙන්න ගත්තා. ඉතින් පින්වත්නි ඔය විදියට භික්ෂුව ඉන්ද්‍රියන් দমনය කරන්න ඕනේ. නිന്ദා අපහාස ගැරහිලි කටුක කටෝර වචන ඇහෙද්දී ඒවා ඉවසලා ඒවාට මුකුත් කියන්නේ නැතුව ඉන්න කියනවා නපුරු බස්. ඊළඟට වදාලා ඔක්කිත චක්කුනත පාදලෝලෝ ජානානෝ යුත්තෝ බහුජාගරස්ස උපේක්ඛමාරම්භ සමාහිතත්තෝ තක්කාසියං කුච්චුංච චින්දේ. දැන් මේ ශ්‍රමණයා බිමට යොමු කළ නෙත්තුව වාසය කරනවා කියනවා. ශ්‍රමණයා දැන් ඉන්ද්‍රිය দমনයකින් යුක්තව ඉන්නේ. දැන් ගමින් ගම නගරින් නගරය වඩිද්දී දහම් චාරිකාවේ වඩිද්දී පිණ්ඩපාතේ වඩිද්දී දැන් බිමට යොමු කළ නෙත්තුව වඩින්න කියනවා. එහෙමනම් බලන්න චක්කුලෝල භික්ෂුවක් නොවේ ඉන්නේ. චක්කුලෝල කියලා කියන්නේ ඇහැට එක එක රූප පෙන්වන අදහසින් එහෙට මෙහෙට යනවා. දැන් ගිහි අයගේ ජීවිතේ මේක තියෙනවා. දැන් මේ කාලේ මිනිස්සුන්ට පිස්සු වගේ ඇයි ගෙවල් වලට වෙලා ඉඳලා බලාගෙන ඉන්නේ මේ දේශ සීමා අයින් කරලා නිදාසක් ලැබෙනකන් ඇවිදින්න. ඇහැට එක එක දේවල් පෙන්වන්න ඇහැ උස්සන් යන්න. ඇහැ උස්සගෙන දුවනවා ලෝකෙ වටා. රටින් රට යනවා. දැන් මේ චක්කුලෝල වෙනවා කියන්නේ ධර්මයේ හැසිරෙන්න ඇහුවොත් වෙලාවක් නැහැ. නමුත් රට රාජ්‍යවල සංචාරය යන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඇහැට ප්‍රියමනාප දේවල් පෙන්වන්න උයන්වතු විකාර රූපී දේවල් නොඑක් විප්‍රකාර බලන්න යන්න ඕන තරම් වෙලාව. ඒ චක්කුලෝල ජීවිත. නමුත් භික්ෂුව චක්කුලෝල නැහැ. බිමට යොමු කළ නෙත්තු වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ජනපද කල්යාණි නටන තැනින් ගියත් තෙල් කලයක් හිසේ තියාගත්ත මිනිස්සෙක් වගේ එතනින් යන්න කියලා. තෙල් බින්දුවක්වත් හලන්නේ නැතුව එතනින් යන කෙනෙක් වගේ යන්න කිව්වා ඉන්ද්‍රිය দমনය කරගෙන. එහෙනම් බලන්න කොච්චර দমনයක් ශ්‍රාවකයා පුරුදු කරනවද? දැන් බිමට යොමු කළ නෙත්තුව ශ්‍රාවකයා ගමන් කරනවා. ඊළඟට නච පාදලෝලෝ පාදලෝල කෙනෙකුත් නෙමෙයි. පාදලෝල කියලා කිව්වේ
දැන් S2 අරගෙන යන්න ඇවිදින්න එපාය. එහෙට යනවා මෙහෙට යනවා කවුද ආවේ කියලා බලනවා. දැන් එහෙට මෙහෙට ඇවිදිල්ලකින්ම ජීවිතේ ගෙවිලා යනවා. ශ්‍රාවක භික්ෂුව දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ජානානු යුත්තෝ බහුජාගරස්ස දැන් ජාගරානු යෝගේ පුරුදු වෙන්න ඕනි කියනවා. දැන් ප්‍රඥාව පෙරටු කරගෙන එදිනෙදා ඉරියව්වේ අනුස්සති වඩමින් ඉන්ද්‍රිය দমনය කරගෙන මිනිස්සුන්ගේ කයි කතාන්දර වලට අහු නොවි හිත රැකගෙන බිමට යොමු කළ නෙත් ඇති පාද ලෝල නොවු චක්කු ලෝල නොවු භික්ෂුව දැන් ඔන්න හුදකලාවේ නිදි වරමින් භාවනා කරන්න පුරුදු වෙනවා. දැන් බලන්න ගිහි ගෙදර වාසය කරන ඔබ මේ වහලා සංඝයා ගැන හොඳට පහතින්න ඕනේ. ඒ සංඝයා යම් මගක වැඩියාද ඔබ ටික ටික හරි ඒ මාර්ගය තමයි පුරුදු කරන්නත් ඕනේ. දැන් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාලා උදේසන පිණ්ඩපාතේ කරගෙන දානි වළඳලා ඔන්න සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා කරනවා. ඊළඟට දිවා විකාලයෙන් වැළකීලා භාවනා කරමින් සක්මන් කරමින් වාසය කරනවා. ඊළඟට රාත්‍රී පළමු යාමේ රාත්‍රී 10 වගේ වෙනකන් නැවතත් සක්මන් කරමින් භාවනා කරනවා. වාඩි වෙමින් භාවනා කරනවා. ඊළඟට මධ්‍යම රාත්‍රියේ පාන්දර 2 වගේ වෙනකන් මධ්‍යම යාමේ දකුණැලෙන් දකුණු පාදයේ මත වම් පාදය චුට්ටක් මෑත් වෙන්න තබාගෙන සිංහ සෙයියාවෙන් මනා සිහිනුවණින් උට්ටාන සංඤී මනසිකරිත්වා මේ වෙලාවට මම අවදි වන්නෙමි කියලා සංඥාවිතේ පිහිටුවාගෙන දකුණැලෙන් සැතපෙනවා කියනවා. ඊළඟට ආයිත් පස්චිම යාමේ පාන්දර 2කින් පස්සේ අවදි වෙලා ආයිත් සක්මන් කරමින් භාවනා කරනවා කියනවා. වාඩි වෙන ඉරියව්වේ භාවනා කරනවා කියනවා. දැන් බලන්න නම් මේ නොනිදා භාවනා කිරීම ශ්‍රාවකයා පුරුදු කරන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ කාලිංග රූපදාන සූත්‍රයේදී දේශනා කළ මහණෙනි මේ ලිච්ඡවි රාජකුමාරවරු ලීකොට්ට දරපු කාලේ ලිච්ඡවීන් ගොඩාක් දියුණුව කරා ගියා. මහා ලිච්ඡවීන් වගේමයි භික්ෂූනුත් මේ ගහක මුලක් ලීකොටයක් හිසට තියාගෙන සැතපුණු කාලේ කායික වෙහෙස සංසිඳව ගන්න පමණක්ම මේ කය හාන්සි කරලා සැතපුණ කාලේ රහතුන් බොහෝ බිහි වුණා. නමුත් මහන්නේ ලිච්ඡවීන්ටත් පස්සේ කාලෙක වැරදුනා. ලිච්ඡවීන් පස්සේ කාලෙක මේ පුළුන් කොට්ටට පුරුදුනා. ඒකත් එක්ක නිදි සුඛේට, ස්පර්ශ සුඛේට, නිද්ද සුඛේට, නින්දේ සැපේට ඇලුනා. ඒකෙන් ලිච්ඡවීන් පිරිහිලා ගියා කියලා වදාළ මහන්නේ භික්ෂූනුත් ඒ වගේ. දැන් සුවපාසු යහන් වල පුළුන් කොට්ට හිසට තියාගෙන සැතපෙද්දී රහතන් වහන්සේලා බිහි වෙන එක අඩු වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් බලන්න මේ කොට්ටකින් කරපු හානිය. එතකොට භික්ෂුවක් හිතමු කොට්ටයක් පාවිච්චි කළත් දැන් වෙනස වෙලා ඉවරයි. නමුත් මේ භික්ෂුවට උදාරු කුසල ඡන්දයක් තියෙන්න ඕනේ නිදි සැපේට, ස්පර්ශ සැපේට අහු නොවි නැගිටින අරමුණ හිතේ පිහිටුවාගෙන අවදි වෙච්ච ගමින් යහනෙන් අවදි වෙලා හිත කුසලයේ පිහිටුවාගෙන එදිනෙදා කටයුතු කරගන්න වීරියක් කුසල ඡන්දයක් භික්ෂුවට තියෙන්න ඕනේ. එහෙනම් නිදිවරා භාවනා කිරීම භික්ෂුවක් දිගටම පුරුදු කරගන්න ඕනේ. ආන්නේ භික්ෂුව නොනිදා භාවනා කරද්දී ඔන්නේ භික්ෂුවට වාසනාව ලැබෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදී රූප සමාධි උපදවන්න. අරූප සමාධි උපදවන්නේ භික්ෂුවට අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ ධානීයම යෙදීදී වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්වත්නි ඔන්න ඔය විදිහට ශ්‍රාවක භික්ෂුව සීලයත් වඩලා, සිතත් වඩලා දැන් ධාන මට්ටමට තමන්ගේ හිත දියුණු කරගන්න මට්ටමටම සොඳුරු නිවන් මඟ උපදවමින් පැමිණෙනවා. ඉතින් අපිටත් ඔන්න ඔය පිළිවෙලින් තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය පුරුදු කරගන්න තියෙන්නේ. ඉතින් අපටත් මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන්
ධර්මයේ ආනුභාව බලයෙන් ශ්‍රාවක සංඝයාගේ ආනුභාව බලයෙන් මේ තිසරණේ අනන්තානුභාව බලයෙන් ඒ ආශිර්වාදය අපිටත් ලැබිලා අපිටත් මේ ශ්‍රමණ ගුණ ධර්ම උපදවා ගන්න ගිහි ගෙදර වාසය කරන ඔබටත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන් මඟ පුරුදු කරගන්න අපි සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු. අද දවසේ මේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ කුරුණෑගල යාලව පදිංචි පින්වත් බී.එම්. සුනිලා බස්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ විදියට රැස් කරපු දාරු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහයා මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අපහට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනවින් පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තිරජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ජාතික ලොතරැයි මණ්ඩලයේ ශාඛා කළමනාකරු ලෙස සේවයේ යෙදී සිටියේදී හදිසියේ මිය පරලොව ගිය AMPB අබේකෝන් මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය BM ටිකිරි බණ්ඩා පියාණන්ටත් WM සිට්ටම්මා මෑණියන්ටත් නිවසේ කලක් වාසය කර මිය ගිය සියලු සුරසල් සතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහ වහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවන් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිදු කළ බී.එම්. සුනිලා බස්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුජීවත්ව වාසය කරන රසික ජයන්ත පුතණුවන්ටත් රේණු අබේකෝන් දියණියටත් පොතුහැර ව්‍යාපාරික ගාමිණී ජයරත්න මහත්මයාටත් දයා හරන් කහව මහත්මියටත් කොබේගනේ මල්ලිකා මහත්මියටත් චන්ද්‍රානි අත්තනායක මහත්මියටත් විශ්‍රාමික ග්‍රාම නිලධාරී ඩී.එම්. විමලදාස මහත්මයාටත් ඩී.එම්. ප්‍රියදර්ශනී දසනායක මෙනවිය ඇතුළු ධර්ම දානමේ පිනට සහ සම්බන්ධ වුණ සෑම සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩිය නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත සුඛ ප්‍රණීත අමා මහ නිවන අවබෝධ කරන්න මේ රැස් කරපු දාර පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ඔබගේ පවුල්වල සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.